අයිබෝන් සුබෝදෑසනක් වේවා ඔබට. අපි හමු වෙන්නේ සැප්තැම්බර් මාසේ 4 වෙනි සිකුරාදා දවසේ. අද දවසට අදාළ ජාතික පුවත්පත්වල මොනවද තියෙන්නේ කියලා මෙතෙන් පටන් බලන්න සූදානම්. අපි ආරම්භයක් ලබා ගමු අද දිවයින පුවත්පතින්. දිවයින මේ ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව අද දවසේදී ප්‍රධාන සිරස්තලය සටහන් කරන්න කටයුතු කරලා තිබෙනවා. 20 වෙනි සංශෝධනයෙන් මොනවාද සිද්ධ වන්නේ කියන එක පිළිබඳව ගැසට් නිවේදනයේ පාදක කරගනිමින් දිවයින සම්පාදනය කරන්නේ ප්‍රධාන සිරස්තලය 20න් ඇමති දුර සීමා ඉවතට කොමිෂන් සභාපත් කිරීමේ බලය ජනාධිපතිට පාර්ලිමේන්තුව වසරකින් විසිරවන්න පුළුවන් ජනපතිවරණයට ඉදිරිපත් වන වයස් සීමාව අවුරුදු 30 දක්වා අඩු කෙරේ. අමාත්‍ය දුර දැරීම සහ පවරා ගැනීමේ බලතලත් ජනපතිට ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව ආරම්භ කියලා වෙනම වෙන් කරලා විශේෂ කරලා සඳහන් වෙලා තියෙනවා. ඒ දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි වයස විදිහට මීට පෙර සඳහන්ව තිබුණේ 35 ඒ 30 දක්වා පහත හෙළලා තියෙනවා. ඒ වගේම සුවිශේෂ කාරණාවක් විදිහට බොහෝ දෙනා දකිනවා ද්විත්ව පුරවැසි භාවයේ හිමි අයටත් පාර්ලිමේන්තුව වරම් හිමි කර දීමට කටයුතු කිරීම පිළිබඳව. ඒ වගේම තමයි ජනාධිපතිවරයාට වැඩි බලතල හිමිවන ආකාරයේ ව්‍යවස්ථා සංශෝධනයක් තමයි අපට මෙවර දකින්නට ලැබෙන්නේ. ඒ අනුව පාර්ලිමේන්තුව විසිරීමේ බලයත් දෙවුරුම් දීලා අවුරුද්දක කාලයක් ඇතුළත අවුරුදු කාලයක් ගත වීමෙන් පස්සේ සිදු කිරීමේ හැකියාව පැවරෙනවා. අපි මව්බිම පුවත්පතට අවධානය දීමේදී 20 වෙනි සංශෝධනය ගැසට් කරයි අහිමි කර විධායක බලතලයේ අලි ජනපති යටතට පාර්ලිමේන්තු වසරකින් විසිරවන්න පුළුවන් ව්‍යවස්ථාදායක සභාව පාර්ලිමේන්තු සභාව වේ. ඊළඟට තියෙනවා ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවෙන් වරම් ඉහළ තනතුරු වලට පත් කිරීමේ බලයත් ජනපති යටතට තනතුරු පත් කිරීමේ බලය සම්පූර්ණයෙන්ම ජනාධිපතිවරයා යටතට පත් කරලා තිනවා. දැන් මේ ව්‍යවස්ථාදායක සභාව පිළිබඳව කතා කිරීමේදී ව්‍යවස්ථාදායක සභාව මෙතෙක් පැවති ආයතනය වෙනුවට ඒ සඳහා නම් කරනවා පාර්ලිමේන්තු සභාව. මෙහිදී ව්‍යවස්ථාදායක සභාවේ හිටපු ජනාධිපතිවරයාගේ නියෝජිතයා ඒ වගේම සිවිල් සංවිධාන නියෝජිතයින් නොමැතිව තමයි පාර්ලිමේන්තු සභාව එහි සංයුතිය සැකසෙන්නේ. අග්‍රාමාත්‍යවරයා විපක්ෂ නායකවරයා ඒ දෙදෙනාගේම නියෝජිතයින් මේ ආදී වශයෙන් එය සමන්විත වෙන්නේ ඒ ආකාරයෙන්. ඊළඟට අපි අද අරුණ පත්‍රය ගත්තත් තියෙන්නේ ඔය කාරණාවම තමයි ප්‍රධාන සිරස්තලයේ විදිහට බොහෝ පුවත්පත් අද වාර්තා කරන්නේ මේ 20 වෙනි සංශෝධනය පිළිබඳව ගැසට් කරනු කාරණා පිළිබඳව 20 ගැසටුවේ ජනපතිට වැඩ කරන්න පූර්ණ බලතල ඇමති දුර දරන්නත් පුළුවන් මුක්තිය නැවතත් කියලා සඳහන් වෙනවා. දැන් ආරක්ෂක අමාත්‍යාංශයේ අමාත්‍ය දුරය පිළිබඳව කතා බහක් ඇති වුණා. ඇතැම් තැන්වල චෝදනාවට ලක් වුණා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඒ කාලයේදී මේ ආරක්ෂක අමාත්‍ය දුරේ බලතල නිසි ලෙස නොලැබීම මත තමයි පාස්කු ප්‍රහාරය වැනි දේවල් සිදු වුණේ. එෙහිදී මේ රටේ ආරක්ෂාව හැසිරවීම පිළිබඳව ගැටලුකාරී තත්ත්වයන්ට ජනාධිපතිවරයා අගමැතිවරයා අතර මුණ පාන්නට සිදු බව සඳහන් වුණා. කෙසේ වෙතත් දැන් ඇමති දුර දරන්නත් පුළුවන්. අපිට මතකයි පහුගිය කාලේ ජනාධිපතිවරණයේ පෙර ආතුව ඇතැම් වෙලාවට අද විපක්ෂය නියෝජනය කරන පාර්ශවයේ බොහෝ දෙනා සඳහන් කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති පදවියට පත්වුවත් මේ ව්‍යවස්ථාව අනුව පැවර තිබෙන බලතල අනුව ඔහුට ජනාධිපති පදවියේ ඉදීම හැර ඇමතිතුර දැරීමේ හැකියාවකුත් නැහැ කියන කාරණාව. නමුත් එය දැන් වෙනස් අතකට හැරී තිබෙන බවක් මේ 3/2ක බහුතර බලයක් ලැබීමත් අපට පෙනී යන තත්ත්වය. පාර්ලිමේන්තුව වසරකින් විසිරවන්න ඉඩ කියන කාරණාවත් ඒ වගේම දැන් අනෙක් පත්තරවල සඳහන් නොවුණු මෙන්න මේ පිළිබඳව අවධානය දෙන්නට ඕනේ විගණන කොමිසම අහෝසි කිරීම වැදගත් කියලා. 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් විගණන සේවා කොමිෂන් සභාව අහෝසි කිරීම වැදගත් බවත් ඒ වෙනුවට විගණකාධිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් වෙනත් යාන්ත්‍රණයක් ඇති කිරීම අවශ්‍ය බවත් විගණන පරීක්ෂක සේවා සංගමේ සංවිධායක ලේකම් ප්‍රියන්ත හේරත් අරුණ පුවත්පතට ඊයේ පැවසූ බව තවදුරටත් මෙහි සඳහන් වුණා. අපිට මතකයි පහුගිය වැඩි දවසක් නෑ දින කිහිපයකට පෙර ආතුවම අපි පුවත් වාර්තාවක් ඔබ වෙත ගෙනෙනු ලැබුවා. මේ විගණන කොමිසම සුදු අලියෙක් කියලා සඳහන් වුණු වාර්තාවක් කෝටි ගණනක් මේ වෙනකොටත් ගිලලා තියෙන්නේ. නමුත් විගණන කමිටුව හරියට රැස් වෙලා නැහැ. විගණන කොමිසම සමාන විගණන කොමිසම හරිය විදිහට රැස් වෙලා නැහැ. ඉතින් ඒ මත මේ නිකම් මුදල් නාස්තියක් පමණයි සිද්ධ වෙලා තියෙන්නේ කියලා ලොකු චෝදනාවකුත් එල්ල වුණා. යම් ආකාරයකින් පාවිච්චි කරන්නටත් පටන් ගත්ත බව පෙනෙන්න තිබුණා. රජයේ පාර්ශවය විසින් මේ ස්වාධීන කොමිෂන් සභාවල තිබෙන රුණාත්මක පැත්ත පෙන්වා දීම සඳහා අපි අතරේ අද ලංකාදීප පුවත්පත බලමු. ලංකාදීප පුවත්පතේ නම් ප්‍රධාන සිරස්තලයේ අතරට ඇවිත් නැහැ මේ ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව. හැබැයි එහි තිබෙනවා
වාර්තාවක් රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයක් 19 උගුලක් ඊට අතගසන ඕනෑම අයෙකු විනාශ වෙනවා කියලා තමයි ඔහු සඳහන් කරලා තියෙන්නේ. ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කරනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනයේ උගුලක් බවත් ඊට අතගසන ඕනෑම අයෙකු විනාශ වන බවත් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ කොළඹදී ප්‍රකාශ කළ බව සඳහන් වෙනවා. ඉදිරියේදී අපිට බලා ගන්නට පුළුවන් වේවි මෙහි තිබෙන හොඳ නරක පැති මොනවාද කියන එක තව දුරටත් කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතා කියන්නේ නම් මේක මර උගුලක් කියලා. නව ව්‍යවස්ථා සම්පාදනයේට විශේෂඥ කමිටුවක් සභාපති ජනාධිපති නීතිඥ රොමේෂ් කියලා සඳහන් කරන වාර්තාවකුත් අපට දකින්නට ලැබෙනවා ලංකාදීප පුවත්පතේ. ඒ වගේම ලංකාදීප පුවත්පතේ මිට පහලින් දකින්නට ලැබෙනවා JRගේ බහුභූත ව්‍යවස්ථාව ගැන NM එදා JRගේ බහුභූත ව්‍යවස්ථාව ගැන NM එදා කී හැම දෙයක්ම අද සැබෑ වෙලා කියලා මෙරට පරිණත දේශපාලනඥයෙකු වන ඩිව් ගුණසේකර මහතා දරන අදහසකුත් අද අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ අතරේ නැවත වතාවක් ලංකාදීපයත් අවධාරණය කරන මේ කොමිෂන් සභා බලගැන්වීම පිළිබඳව ඒ කියන්නේ කොමිෂන් සභාවලට තනතුරු පත් කිරීම පිළිබඳව ජනාධිපතිවරයා බලගැන්වීම කියන කාරණාව ගැන මැතිවරණ කොමිසමට සමාජිකයන් පත් කරන බලයත් 20 ජනපතිට කියලා තමයි එහි තවදුරටත් සඳහන් වෙන්නේ. මේ පිළිබඳ පුවත් වාර්තාවකුත් තියෙනවා. අපි බලමු මින් එහා යම් කාරණා අඩංගු වෙන්නට පුළුවන්. ඒ නිසා ඊයේ රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශය අඩංගු වුණු මේ වාර්තාවත් අපි නරඹලෙමු. කැබිනට් අනුමැතිය හිමි වූ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය අද පසුවරුවේ නිකුත් කළා. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය අලි සප්‍රි මහතා විසින් ඊයේ පසුවරුවේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවා. එහිදී අදාළ පනත් කෙටුම්පත සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ අතර අනතුරුව ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත බාර දී තිබුණා. ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් උපුටා ගනු ලැබූ සංශෝධන 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාව මෙම 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ඉවත් කර තිබෙන අතර ඒ අනුව ජනාධිපතිවරයාගේ බලතල හා කාර්යයන් පිළිබඳව 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ මෙලෙස සඳහන්ව තිබෙනවා. 33 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ යම් ලිඛිත නීතියකින් හෝ ප්‍රකාශිතවම තමා වෙත පවරා හෝ නියම කර ඇත්තා වූ බලතලවලට සහ කාර්යයන්ට අමතරව ජනාධිපතිවරයාට 33 ආ ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ එක් සැසිවාර ආරම්භයේදී පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශ කිරීමට බලය හිමි වෙනවා. එමෙන්ම 33 ආ ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම් වල මුලසුන දැරීමට බලය හිමි වන අතර 33 ඈ ව්‍යවස්ථාවට අනුව තානාපතිවරයන් මහ කොමසාරිස්වරයන් පූර්ණාධිකාරී රාජ්‍ය දූතයන් හා වෙනත් තානාපති නියෝජිතයන් පත් කිරීමට හා ඔවුන්ට බලතල පැවරීමටද ඔවුන් පිළිගැනීමටද බලය හිමි වන්නේ ජනාධිපතිවරයාටයි. එමෙන්ම 33 ඊවගන්තයට අනුව යුද්ධය ප්‍රකාශය කිරීමට හා සාමය ප්‍රකාශය කිරීමට බලය පවතින්නේද ජනාධිපතිවරයාටයි. 33 ඌ ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ වෙනත් යම් ලිඛිත නීතිමය හා විධිවිධාන වලට පටහැනි නොවෙන්නා වූද ජාත්‍යන්තර නීතිය චාරිත්‍ර හෝ භාවිතය අනුව ඉටු කිරීමට ඔහුට නියමිතව හෝ බලය ලැබී ඇත්තා වූද සියලු ක්‍රියා හා දේ කිරීමට බලය ඇත්තේද ජනාධිපතිවරයාටය. එමෙන්ම 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 35 එක වගන්තියට අනුව ජනාධිපතිවරයාට විරුද්ධව නඩු පැවරිය නොහැකි බව දන්වා තිබෙනවා. එමෙන්ම 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 41 ආවගන්තියට අනුව ජනාධිපතිවරයා විසින් උපලේඛනවල සඳහන් කොමිෂන් සභා සහ දූර සම්බන්ධයෙන් පත් කිරීම සිදු කරනු ලැබිය යුතු බව සඳහන්. ඒ අනුව මෙම ව්‍යවස්ථාවේ පළමු වන උපලේඛනයේ සඳහන් කොමිෂන් සභාවල සභාපතිවරුන් සහ සමාජිකයන්ද මෙම ව්‍යවස්ථාවේ දෙවන උපලේඛනයේ පළමු වන කොටසේ සහ දෙවන කොටසේ සඳහන් දූරවලට පත් කළ යුතු තැනැත්තන්ද ජනාධිපතිවරයා විසින් ඒ කොමිෂන් සභාවලට සහ දූරයන්ට පත් කරනු ලැබිය යුතු අතර ජනාධිපතිවරයා විසින් එකී පත් කිරීම සිදු කිරීමේදී අග්‍රාමාත්‍යවරයා කතානායකවරයා විරුද්ධ පක්ෂයේ නායකවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විය යුතු අග්‍රාමාත්‍යවරයාගේ නාමිකයෙකු සහ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු විය යුතු විරුද්ධ පක්ෂයේ නායකවරයෙකුගේ නාමිකයෙකු යන අය අතරින් සමන්විත පාර්ලිමේන්තු සභාවක නිරීක්ෂණය ඉල්ලා සිටීම කළ යුතු වෙනවා. මේ අතර කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අද පෙරවරුවේ පැවැත්වුණු අතර එහිදී අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා 9 දෙනෙකුගෙන් යුතු විශේෂිත කමිටුවක් පත් කිරීමට කටයුතු කර ඇති බවයි. නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ කටයුත්තට අවශ්‍ය විශේෂඥ කමිටුව පත් කිරීම ඊ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ සිද්ධ වුණා. ඒ අනුව සමාජිකයන් 9 දෙනෙක්ගෙන් යුත් විශේෂඥ කමිටුවක්
ඊයේ දිනේදී නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩලය පත් කළා. ඒ සභාපති ධූරය දරන්නේ ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහතා. ඒ කමිටුව කැඳවීමට අවශ්‍ය අරමුදල් මාධ්‍ය මණ්ඩලයෙන් වෙන් කළා අධිකරණ අමාත්‍යවරයාට උපදෙස් දුන්නා. හැකි ඉක්මනින් මේ කමිටුව සමග කටයුතු කරමින් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ කාරණය ආරම්භ කරන්න කියලා. අලුත් ව්‍යවස්ථාව ගෙන ඒම සම්බන්ධයෙන් හදිසියක් නැහැ. ඒ සම්බන්ධයෙන් විද්වත් කමිටුව පත් කරලා විවිධ මත සමාලෝචනය කරලා මෙතෙක් හදලා තියෙන කෙටුම්පත් පිළිබඳ අධ්‍යයනය කරලා තමයි නව ව්‍යවස්ථාව සම්පාදනය කරන්නේ. නව ව්‍යවස්ථාව සම්පාදනය කරන්න ගත වෙන කාලය පිළිබඳ අපි මේ කමිටුවට කාල නිර්ණයක් දුන්නෙත් නැහැ. කමිටුව තමයි තීරණය කරන අපිට මෙච්චර කාලයක් ඕනේ ව්‍යවස්ථාව හදන්න කියලා. නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලියට යම් කාලයක් ගතවන නිසා එතෙක් ව්‍යවස්ථාව හරහා ආණ්ඩුව මුණ දී ඇති දුෂ්කරතාවයන් මගහැර ගැනීමේ අරමුණේ කෙටි කාලීන අවශ්‍යතාවයක් ලෙස 20 වන සංශෝධනයේ ලෙස නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණා. එෙහිදී නීති කෙටුම්පත්වරිය විසින් ඉදිරිපත් කරන ලද නිරීක්ෂණත් එය ජනමත විචාරණයකට තුඩු දෙන කිසිම කාරණයක් අඩංගු නොවන බවට නීතිපතිවරයා ඉදිරිපත් කර මතයක් කියන දෙකම තිබෙන දීර්ඝ සාකච්ඡාවට ලක් කරමින් සානයේදී එය ගැසට් මගින් ප්‍රසිද්ධ කිරීම සඳහා අධිකරණ අමාත්‍යවරයාට අවසරය ලබා දුන්නා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අද ගැසට් මගින් මේ ප්‍රසිද්ධ කළාට පස්සේ සති දෙකක් ඒ ප්‍රසිද්ධ කර පවත්වා ගත යුතුයි. ඊට පස්සේ තමයි අධිකරණ අමාත්‍යවරයාට මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැක්කේ. අධිකරණතුමා පාර්ලිමේන්තුවට පළවෙනි වර කියවීමෙන් පස්සේ විවාදයට දෙවන වර කියවීමට පෙර සතියක තවත් කාලයක් තියන්න ඕනේ. ඒතර අර සති දෙකේ කාලයේදී අධ්‍යයනය කරලා අඩුපාඩුවක් දැක්කා ඒකට. ඒක ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියේ අභියෝගයට ලක් කරන්න තව සතියක කාලයක් ලැබෙනවා. ඒ සතියේ කාලෙන් පස්සේ තමයි පාර්ලිමේන්තුව විවාද කරලා සම්මත කරන්නේ. අද සිට සති 3කට පස්සේ තමයි පාර්ලිමේන්තුවේ විවාදේ පවත්වන්න පුළුවන්. ඒ අතරේ කවුරු හරි අධිකරණයට ගියොත් තවත් සති 3ක පමාවක් සිද්ධ වෙනවා. ඒ නිසා රටේ සංවාදයක් ඇති වේවි. අධිකරණ ඉදිරියට ගියාම නීති තර්ක මතුවේවි. ප්‍රසිද්ධ කරාලා තියෙන සති 3ේදී දේශපාලන සංවාදයක් මතුවේවි. නීතිමය සංවාදයක් මතුවේවි. ඒ සියල්ලම සලකලා බලලා තමයි අවසාන වශයෙන් පාර්ලිමේන්තුවේ සම්මත කරන්න කටයුතු කරන්නේ. 20 වෙනි සංශෝධනය 2020 දී සිදුවන මේ 20 වෙනි සංශෝධනය තෙහි තිබෙන සුවිශේෂතාත් ඒ වගේම නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා රොමේෂ් සිල්වා මහතා ඇතුළු කණ්ඩායමට බහර දීම පිළිබඳවත් ඒ පුවත් වාර්තාවේ අන්තර්ගත වුණා. ඒ වගේම සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා බොහොම පැහැදිලිව කරුණු අනාවරණ කළා. කොහොමද ඉදිරි කාලය සිදු වෙන්නේ කියන එක පිළිබඳව ඉදිරි කාලේ කටයුතු සිදු වන ආකාරය මේ ව්‍යවස්ථාවට සම්බන්ධව. ඉතින් ඒ අනුව අපි බලමු ඉදිරියේදී මොනවද සිදු වෙන්නේ කියලා. කෙසේ වෙතත් දැන් මේ ව්‍යවස්ථාවෙන් අලුත් තනතුරක් උපාගමැති වැනි නව තනතුරක් නිර්මාණය වේවි කියලා ඇතැම් අය යම් යම් තැන්වල කතා බහ තිබුණත් එසේ සිදුව නැති බවකුත් ඇතැම් අය ඒ නිසාම සඳහන් කරනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළ අග්‍රඵලය නෙලා ගැනීමට නොහැකි විය හැකි බවත් සඳහන් වෙනවා අපිට දකින්න පුළුවන් යම් යම් මාධ්‍ය තුල. ඒ අතරේ දිනමින පුවත්පත අද වාර්තා කරනවා 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිට අසීමිත බලයක් එනවා. සමගි ජන බලවේගය චෝදනා කරයි කියලා සඳහන් වෙනවා. ඊළඟට 19 වෙනි සංශෝධනයේ අහෝසි කිරීම මහා විනාශකාරම්භයක්. අපි කලිනුත් මිට සමාන පුවත් වාර්තාවක් පුටාගත් රනිල් වික්‍රමසිංහ මහතා හිටපු අග්‍රාමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂ නායකතුමා සඳහන් කරනවා 19 සංශෝධනයේ මහා විනාශයක ආරම්භයක් කියලා. මේට ආණ්ඩු පක්ෂිනුත් යම් පිළිතුරක් දෙන මේක මහා පාප කර්මයක් වගේ ඇතැම්ම අදහස් කරාට හඳුන්වා දුන්නාට මේ තුල අනවශ්‍ය බොහෝ දේ ඉවත් කරලා අවශ්‍ය දේ ඉදිරියට රැගෙන යාම තමයි සිදු වෙන්නේ කියලා මම දැක ජීල් පිරිස් සමතුමා හැම සඳහන් කරනවා. මේකට පිළිතුරක් විදියට ඊළඟට ජවිපෙ මතය ජවිපෙ 20ට විරුද්ධයි කියලත් දිනමෙන පුවත්පතේම ඊට පහලින් තවත් වාර්තාවක් දකින්න පුළුවන්කම තිබෙනවා. දැන් අර උදේගම්මන්පිල ඇමතුමා සඳහන් කළ පරිද්දෙන් සති තුනක කාලය ගෙවිනායින් පස්සේ ඊට පස්සේ විරෝධතා ගොනු කිරීමේ කාලය උදා වෙනවා. ඒදී ශ්‍රේෂ්ඨාධිකරණයට මේ පිළිබඳව අධිකරණයට යාමේ හැකියාව මේ පිළිබඳව තිබෙනවා. ඉතින් ඒ අනුව අපි බලමු මේ නගන චෝදනා අධිකරණයට යනවාද කියන එක පිළිබඳව ඉදිරියේදී අපට බලන්නට පුළුවන්. නැවේ සිදුවීම වගේම අයහපත් කාලගුණ තත්ත්වය නිසා රටේ තත්ත්වයත් අපි විමසා බැලීම වඩාත් වැදගත්. අද පුවත්පතේ සඳහන් වෙනවා පළාත් කිහිපයක වැසි තත්ත්වය හෙට අනිද්දා ඉහළ යා හැකියි කියලා. අයහපත් කාලගුණයෙන් නිවාස 588කට හානි, පවුල් 80ක පුද්ගලයන් 325ක් ආරක්ෂිත කඳවුරු දෙකක කියලා තවදුරටත් සඳහන් වෙනවා. යම් ප්‍රදේශවල වැසි තත්ත්වයේ අඩුවීමක් දක්නට ලැබෙද්දී තවත් ප්‍රදේශවල හෙට අනිද්දා ඉහළ යාමක් දකින්නට ලැබෙනවා කියලා තමයි කාලගුණිදා දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් අද පුවත්පත මෙලෙස වාර්තාවක් ගෙන එන්නේ. ඒ කාරණා රට තුල කාලගුණික තත්ත්වයේ එහෙම වෙනකොට සංගමන් කන්දට
සතපුම් 38ක් දුරින් ගැඹුරු මුහුතේදී සිදු වූ අනතුර පිළිබඳව අද වාර්තා කරන පුවත්පත් කීපෙම දිවයින පුවත්පත ප්‍රධාන ඡායාරූපයක් විදිහට වාර්තා කරනවා ආරුගම්බේ මුහුතේදී පැනමා ඉන්ධන නැවක් ගිනිගනී. නාවික හමුදාව කාර්ය මණ්ඩලය බේරා ගනී 1 අතුරුදන් කියලා සඳහන් වෙනවා. 23 දෙනෙක් කාර්ය මණ්ඩලය ඉඳලා තිනවා 22ක් බේරා ගන්න සමත් වෙලා තිනවා. 1 රෝහල් සඳහා හම්බන්තොට ඉඳලා ආපු රුසියානු ප්‍රහාරක යානත් සහයෝගය ලබා දුන්න බව යාත්‍රාත් සහයෝගය ලබා දුන්න බව තමයි සඳහන් වෙන්නේ. ඇතැම් තැන්වල සඳහන් වෙලා තිබුණා රුසියානු ප්‍රහාරක යාත්‍රා 2ක් කියලා සමහර තැන්වල 3ක් කියලා සඳහන් වෙනවා. කෙසේ හෝ ඒවායේ සහයෝගයත් ලැබිලා තිබෙනවා. දැන් ඉන් පස්සේ තත්ත්වය මොකක්ද කියන එක තමයි වඩාත් වැදගත් වෙන්නේ. අද පුවත්පත සිය ප්‍රමුඛ පුවත විදිහටම වාර්තා කරන්නේ මේ කාරණාව මුල් පිටුවෙන් භාගයක්ම වෙන් කරමින් තෙල් නැව පිපුරුවොත් මොකද්ද වෙන්නේ කියන එක. යාපනයේ සිට අම්පාර දක්වා මුහුදු ප්‍රදේශවලට හානි සිදු විය හැකියි. හානිය වළක්වා ගැනීමට රාජ්‍ය ආයතන කිහිපයක් පෙර සූදානමක. තෙල් නැවේ සිටි 22 දෙනෙක් බේරා ගැනීමට අය කතුරුදන්. නැවේ ගින්න නිවා දැමීමට නාවික හමුදාව ගුවන් හමුදාව දැඩි පරිශ්‍රමයක් තරයි. හම්බන්තොට නවතා තිබූ රුසියානු යුද නැව් තුනකුත් එක් වෙයි කියලා එහි තවදුරටත් සඳහන් වෙනවා. මෙහිදී මේ කුවේට් ඉඳලා ඉන්දියාව බලා තෙල් අරගෙන ගියපු නැවක් තමයි මේ විදිහට අනතුරට ලක් වෙන්නේ. අපි දකිනවා අද අරුණ පුවත්පතේ මේ පිළිබඳ මෙලෙස වාර්තාවක් ගෙනෙනවා. තෙල් නැව පිපුරුනොත් බොර තෙල් මෙට්‍රික් ටොන් ලක්ෂ 2.5ක් මුහුදට. උතුර නැගෙනහිර දකුණ සාගරයට විශාල තර්ජනයක්. අවට රටවල් රැසකටත් අවදානම ගින්න පාලනයට නාවික හමුදාව යයි කියලා සඳහන් කරනවා. මේ නැවේ ගබඩා කොට තිබෙන තෙල් මුදා ගැනීම සඳහා ඒවා වෙනත් යාත්‍රාවලට පටවා ගැනීම සඳහා අවශ්‍ය විධිවිධාන සකස් කරමින් තිබුණු බව තමයි තොරතුරු වාර්තා වුණේ. කෙසේ වෙතත් මේ වන විට තත්ත්වය වෙනස් වී තිබෙන්නට පුළුවන්. අපි බලමු ඉදිරි ප්‍රවෘත්ති ප්‍රකාශ තුලින් මේ පිළිබඳව ඔබට තොරතුරු දැන ගැනීමට අවස්ථාව ලැබේවි. ඒ හැරෙනකොට මොනවද තියෙන්නේ කියලා අපි විශේෂ වාර්තාවෙත් අවධානය යොමු කරන්නට ඕනේ. ඉන්න එකක් තමයි දිනමින පුවත්පතේ තියෙන මෙන්න මේ වාර්තාව. බදාදා දිනවල ඇමතිවරුන් රාජ්‍ය නිලධාරීන් කාර්යාලවල රැඳී සිටිය යුතුයි. ජනපති නියෝග කරයි කියලා සඳහන් වෙනවා. බදාදා දිනය මහජන දිනය ලෙස වෙන් කළා වගේම ජනතාව වෙනුවෙන් කාර්යාල තුල තමන්ගේ කාර්යාල තුල අනිවාර්යයෙන්ම රැඳී සිටිය යුතුයි කියලා නියෝගයක් නිකුත් කරන්න ජනාධිපතිවරයා කටයුතු කළා තියෙනවා. ඇමතින්ට පමණක් නෙවෙයි රාජ්‍ය නිලධාරීන්ටත් එක්කම. ඊළඟට අපි දකිනවා ලංකාදීප පුවත්පතේ අද මුල් පුවත විදිහට වාර්තා කරන්නේ කිසිදු පුවත්පතක සඳහන් නොවන ප්‍රධාන පුවතක්. විස්කි වතුර කර බෝතල් 924ක් පිටරට යවලා රේගුවේ 3ක් රිමාන්ඩ් කියලා සඳහන් වෙනවා. මේවා වතුර වෙච්ච අවස්ථා ඊට කලිනුත් අපිට සමහර අනතුරුවලදී එහෙම මතකයි නේද? ඔබටත් මතක ඇති කියලා අපි විශ්වාස කරනවා වාහනවල එහෙම වතුර බෝතල් තිබුණේ කියලා කිව්වා. ඉතින් විදේශයන්ගෙන් ගෙන්වන ලද මත්පැන් වෙනුවට වතුර බෝතල් පුරවා රේගු බදු වංචා කරමින් ප්‍රතිඅපනයනය කරන මහ පරිමාණ මත්පැන් ජාවාරමක් සිදු කළයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුවේ ප්‍රධාන රේගු පරීක්ෂකවරයෙකු ඇතුළු රේගු පරීක්ෂකවරුන් 3 දෙනෙකු ලබන 14 වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියේ නියෝග කළ බව තමයි මේ වාර්තාවේ තවදුරටත් සඳහන් වෙන්නේ. ඒ සමගම අපි දකිනවා ලංකාදීප පුවත්පතේ තියෙනවා මෙන්න මෙහෙම වාර්තාවකුත්. ලක්ෂ 50ක කුඩු පොල් ගෙඩි 5ක් ඇතුලේ අඹුසැමි ජෝඩුවක් සමග තව තිදෙනෙක් අධිවේගී පිවිසුමේදී මාට්ටු කියලායි කියන්නේ. මේ පුවතට යම් අවධානයක් යොමු කොට තිබෙන ආකාරය අපට දකින්න ලැබුණා තවත් පුවත්පත් එහෙම. මේ පොල්ගෙඩි කුඩු බවට පත්වෙච්ච ආකාරය පිළිබඳව මා දැක්ක සමහර තැන්වල සටහන් පළ වී තිබුණා. කෙසේ වෙතත් ඒ කාරණාව පිළිබඳව අවධානය දුන්නා වගේම එවැනි කාරණා දැන් මේ අද දිවයිනත් වාර්තා කරනවා. පොල්ගෙඩි ආස්සේ ලක්ෂ 50ක කුඩු දක්ෂිණ අධිවේගයේ ඔස්සේ කළ ජාවාරමක් අඹුසැමි වලක් ඇතුළු 5ක් මාට්ටු කියලා දිවයිනත් අද වාර්තා කරනවා. විවිධ ස්වරූපවලින් විවිධ විකල්ප ක්‍රම අනුගමනය කරමින් මේ මද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන්නට එක පාරක් වැහෙනකොට තව පාරවල් ඕනම දෙයකට විවෘත වෙනවාසේ මේ ජාවාරම් වලටත් ඒ ආකාරයෙන් කටයුතු කිරීම පිළිබඳව සඳහන්. දැන් අර පසුගියදා තරංගුට ගත්තු වඩුමඩුවක තිබිලා හම්බ වෙච්ච මද්‍රව්‍ය තොගය පිළිබඳ අලුත් වාර්තාවක් තියෙනවා. CCD කොස්තාපල් ලීමඩුවේ කුඩු ගබඩාවෙන් කෝටි 15ක කුඩු ඇදලා කොස්තාපල් අල්ලන්න පොලිස් කණ්ඩායම් 3ක්. කොස්තාපල්ල තමයි සාමාන්‍යයෙන් හොරු අල්ලන්නේ. හැබැයි දැන් කොස්තාපල් අල්ලන්න පොලිස් කණ්ඩායම් 3ක් යොදවන්න සිද්ධ වෙලා තියෙනවා කියලත් අද දිවයින පුවත්පතම වාර්තාවක් ගෙන වෙත් තිබෙනවා. එතකොට අපි දකින්න තවත් විශේෂ තත්ත්වයක් මේ පොලිසියට සම්බන්ධ නිසා කියන්නට ඕන 154 වන පොලිස් දිනය ඊට යෙදී තිබුණා.
ඒ සංකේතවත් කරමින් අඩු ආදායම් ලාභීන්ට සහ අඩු පහසුකම් සහිත පාසල් වලට පහසුකම් සැපීමේ වැඩපිළිවෙලක් සහ ද්‍රව්‍ය ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වුණා. අද දිවයින වාර්තා කරනවා 154 වෙනි පොලිස් දිනයට පොලිසියෙන් ප්‍රජා සේවාවක් කියලා මේ අවස්ථාව අද පත්තරයට ගෙනවිත් තිබෙනවා. තව පත්තරවලත් මේ පිළිබඳව අද දවසේ වාර්තා අපට දකින්නට ලැබෙනවා. ඊළඟට අපි අවධානය දෙන්නට ඕනේ ලංකාදීප පුවත්පතේ තියෙන මෙන්න මේ කාරණාවට. කෝටි 18ක ආදායම් බදු නොගෙව්වායි රිෂාඩ්ගේ බිරිඳ 11 වනදා උසාවියට. රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාට මහා දේපල සම්භාරයක හිමිකරුවෙක් බවට ඔහුව හඳුන්වනවා. ඔහු පමණක් නෙවෙයි ඔහුගේ බිරිඳ, ඔහුගේ පවුලේ අය, හිතවතුන් මේ අයට තිබෙනවා කියලා මහා දේපල සම්භාරයක් අක්කර ගණන් ඉඩකඩම් ඉඩම් ඔප්පුම සෑහෙන ප්‍රමාණයක්. ඉතින් පහුගිය කාලයේ මේ පිළිබඳව මේ ඉඩම් ඔප්පු පිළිබඳව එහෙම පරීක්ෂා කිරීම සිදු වුණා. කෙසේ වෙතත් දැන් කියනවා කෝටි 18ක ආදායම් බදු නොගෙව්වයි. සාමාන්‍යයෙන් කෝටි 18ක් උපයනවා කියන එක ජීවිත කාලෙත් මදි මේ රටේ බහුතරයක් ජනතාවට කෝටි 18ක ආදායමක් උපයන්න. මේ කියන්නේ ආදායමක් ගැන නෙමෙයි කෝටි 18ක ආදායම් බදු ගෙවීමක් පිළිබඳව. එතකොට රජයේ අමාත්‍යවරයෙක් විදිහට කාලයක් කටයුතු කරපු යම් යම් රජයේ වන්වල කටයුතු කරපු රිෂාඩ් බදියුදීන් මෙතරම් කෝටිපතියෙක් බවට පත් වෙන්නේ කොහොමද? ඔහුගේ බිරිඳ මෙතරම් කෝටිපතිනියක් බවට පත් වෙන්නේ කොහොමද? මේ ආදී කාරණා දැන්ටමත් සොයා බලමින් තිබෙන ඒවා. ඒ අතරේ අපි බලමු ලංකාදීප පුවත්පතේ තවදුරටත් මොනවද තියෙන්නේ කියලා. පාර්ලිමේන්තු පරිශ්‍රයට VIP අමුත්තෙකුගේ ගමන් මල්ල සෝදිසි කළ පොලිසියේ 3කට මාරු වීම කියලා පුවතක් අද දකින්න පුළුවන්කම තිබෙනවා. ප්‍රභූවරයෙකුගේ පෞද්ගලික ගමන් මල්ල පරීක්ෂා කරමින් ඔහුගේ කටයුතු වලට බාධා කළේයි කියන සිද්ධියක් පිළිබඳව පාර්ලිමේන්තු පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක ඇතුළු 3 දෙනෙකු එම පොලිසියෙන් මාරු කර යවා ඇතැයි වාර්තා වෙයි කියලා කියන්නේ. එතකොට අපට හැඟෙන කාරණාවක් මේ ඇතුළේ තියෙනවා. පොලිස් පරීක්ෂකවරියක කියලා මෙතන සඳහන් වෙන නිසා බලවත් බවලත් කෙනෙකුගේ මල්ල වෙන්නට ඕනේ මේ පරීක්ෂා කරන්නට ඇත්තේ. ඉතින් ඒ නිසා ඇති වූ තත්ත්වය පිළිබඳව මෙලෙස වාර්තා කොට තිබෙනවා. ඊළඟට අම්පාරේ විතරක් මද්‍රසා පාසල් 345ක් මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුව දැඩි ලෙස දේශපාලනීකරණය වෙලා කියලා අධ්‍යක්ෂ ආදම් බාවා මොහොමඩ් කරන ප්‍රකාශයක් අද දවසේ අපට ලංකාදීප පුවත්පතෙන් මුණ ගැසෙන්නේ. අම්පාරේ විතරක් මද්‍රසා පාසල් 345ක්. මොකටද මේ මද්‍රසා පාසල් වෙනම මද්‍රසා පාසල් මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ කියන එක පිළිබඳව කතාබහ අද කීයක ඇති වූවක් නොවේ. නමුත් කොච්චර කතා කරත් තාමත් මේ පාසල් එලිසෙන් ක්‍රියාත්මක වෙන බවක් තමයි කියන්නේ. ඒ වගේම ඇතැම් සරසවි ආරම්භ කළේ විවාහබාධය පතුරවන්නට කියලත් දැඩි ලෙස චෝදනා තවදුරටත් එල්ල වෙමින් තිබෙනවා. ඒ අතර මේ පාර්ලිමේන්තුවට සම්බන්ධ කෙනෙකු අත්අඩංගුවට ගැනීම පිළිබඳවකුත් වාර්තාවක් මම දැක්කා යම් යම් පුවත්පත්වල සඳහන් වෙලා තිබුණා. ඒ වගේම විශේෂයෙන් සමාජ මාධ්‍ය තුල එහෙම පැතිරී යනවා දකින්නට ලැබුණා. අද මව්බිම පුවත්පත ඒ පිළිබඳ ප්‍රධාන වාර්තාවක් ගෙනෙනවා. පාර්ලිමේන්තු බහුජනාගාරයේ නිලධාරියෙකු 60000ක පගාවක් කරන් නරක් වුණු පළතුරු ප්‍රතික්ෂේප නොකරන්න මාසකට 30000ක් ඉල්ලලා මහලේකම්ගේ කාර්ය මණ්ඩලයේ අයෙක් කියලත් සඳහන් වෙනවා. සාමාන්‍ය හොඳ සුපිරි කෑම වේලක් කෑම ටිකක් තමයි පාර්ලිමේන්තුවේ තියෙන්නේ කියලා කවුරුත් අතර පිළිගැනීම තිබුණාට පාර්ලිමේන්තුවේ කෑම වේල පිළිබඳව පෞද්ගලික කාලේ සෑහෙන කතාබහ ඇති වුණා පාර්ලිමේන්තුව තුලදීම. ඒ අතර කියනවා නරක් වෙච්ච පළතුරු ප්‍රතික්ෂේප නොකරන්න මාසකට 30000ක් ඉල්ලලා තියෙනවා කියලා. ඒ පගාව ගනිද්දී අල්ලස ගනිද්දිම තමයි මේ පුද්ගලයා අල්ලලා තියෙනවා කියලා තොරතුරු වාර්තා වෙන්නේ. මේ නරක් වෙච්ච පළතුරු ගැන කියනකොට දැන් පාර්ලිමේන්තුවේ නරක් වෙච්ච පළතුරු දුන්නා නම් හැබැයි මෙච්චර කාලයක් නිහඬව ඉඳී කියලා අපිට හිතන්නටත් බෑ. පහුගියදා අපි දැක්ක එක් മന്ത്രിවරයෙක් මේ මාළු කෑල්ල පිළිබඳවත් සෑහෙන දෝෂ දර්ශනයට ලක් කරනවා පාර්ලිමේන්තුවේ දෙන මාළු කෑල්ල ගැනත්. ඉතින් එහෙම තියෙද්දි ලංකාදීප දෙවෙනි කොටස අද දකින්න පුළුවන් කුණු ඇපල් මිදි විකුණු පිටකොටුවේ වෙළඳු 8කට නඩු කියලා. මේකත් මේ අද කීයක තත්වයක් නොවේ කියන එක අපි බොහොම පැහැදිලිව අවධාරණය කරන්න ඕනේ. කොළඹ පිටකොටුවේදී නරක් වූ ඇපල් හා මිදි අලෙවි කළ වෙළඳුන් 60 දෙනෙකුට තරයේ අවවාද කර තවත් 8 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇතැයි කොළඹ මහනගර සභාව ප්‍රකාශ කරනවා කියලා කියනවා. කොච්චර වැටලීම් කෙරුණත් ඇස් වහලා නීතිය ඇස් වහලා මේ නිලධාරීන්ගේ ඇස් වහලා කොහොම හරි මේ කුණු වෙච්ච විකුණන ජාවාරම කරගෙන යනවා. හැබැයි ඉතින් මේ වෙළඳුන්ට එරෙහිව නිසි ක්‍රියාමාර්ග දිගින් දිගටම ගත්තොත් මේ පාලනය කර ගැනීම හැකියාවක් තියෙනවා. අපි දන්නවා පිටකොටුවට ලංකාවේ 4 භාගයේම බොහෝ දෙනෙක් එනවා කියන එක
ලංකාවේ වැඩිම දෙනෙක් වැඩිම ප්‍රදේශවලින් එන ප්‍රධාන නගරය බවට පත් වෙන්නේ කොළඹ අගනගරේ වාණිජ නගරේ. ඉතින් එතකොට මේ කොළඹට එන ජනතාවට කන්න වෙන්නේ මේ වගේ කුණු වෙච්ච දේවල් නම් මේ පමණක් නෙමෙයි අපි මීට පෙර අහලා තියෙනවා යම් යම් අවස්ථාවල අපිරිසුදු ආහාර විකුණන ස්ථාන පිළිබඳව. ඉතින් පුළුවන් තරම් මෙවැනි දේවල් වලට Taman මුහුණ පෑවහම ඒ පිළිබඳව අදාළ අංශ දැනුවත් කරන්න, පැමිණිලි කරන්න, පොලිසියට කියන්න, පාරිභෝගික අධිකාරියට කියන්න, මේ වගේ ආයතන දැනුවත් කරන්න අපි හැම විටම ජනතාව විදිහට අපටත් වගකීමක් තිබෙනවා කියන එකත් අපි මෙහිදී මතක තබා ගැනීම ඉතාමත් වැදගත්. ඒ වගේම ඊට වඩා වගකීමක් මේ වෙළඳුන්ට තිබෙනවා කියන එක අපි අවධාරණය කරන්න ඕනේ. රටේ ජනතාවට ජනතාවගෙන් මුදලක් අරගෙන නම් මේ ලබා දෙන්නේ, මුදලක් අරගන්න නැතුව දුන්නත් දන්සල් පවා එහි පිරිසුදුභාවය පරීක්ෂා කරන රටක සල්ලි දීලා විකුණන එළවලු ටික, පළතුරු ටික, කෑම ටික ඊට වඩා හොඳට දෙන්න අනිවාර්ය වගකීමක් තිබෙන බව අවධාරණය කරන්නට ඕනේ. අපි මව්බිම පුවත්පතට යොමු වෙමු. එහි තිබෙනවා මෙන්න මෙහෙම වාර්තාවක්. ගම්මාන 100ක කහවවන්න පියවර. කුරුඳුගා හැතැම්මේ අපනයන කලාපයක් කහ ගම්මිරිස් වලට ස්ථාවර මිලක්. ජනාධිපතිවරයා විශේෂ සාකච්ඡාවක් පැවැත්වුවා අමාත්‍ය රමේෂ් පතිරණ සහ රාජ්‍ය අමාත්‍ය ජනක වක්කුඹුර මහතා සමග මේ වැවිලි භෝග පිළිබඳව. ඒ භෝග අතරිනුත් වඩා අවධානයට යොමු වෙන්නේ කහ සහ ගම්මිරිස් පිළිබඳව. කහ ආනයනය නවත්වන්නට පියවර ගත්තෙත් මේ කහ ගොවීන්ට වඩා හොඳ තත්ත්වයක් උදා කර දීමේ අරමුණින් කියලායි කියන්නේ. ඉතින් මේ කහ සහ ගම්මිරිස් සඳහා ස්ථාවර මිලක් නියම කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල තමයි එක පැත්තකින් සැකසෙන්නේ. හැබැයි ඒ අතරේ ලක්ෂ 600ක කහ තොගයක්, වියලි කහ තොගයක් බේරුවල වරායේදී අත්අඩංගුවට පත්වීමේ පුවතකුත් අපට වාර්තා වෙනවා. අපිට මේ පිළිබඳ පුවත් වාර්තාවකුත් තිබෙන නිසා දැන් මේ වෙත අවධානය යොමු කරන්නටත් පුළුවන්. අපි බලමු එය. බඩහිරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාඹු නැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය ආශ්‍රිත කර්මාන්ත සහ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ අද දහවල් ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී කහ සහ ගම්මිරිස් අවශ්‍යතාවය දේශීය වගාවෙන් සපුරා ගැනීමටත් අගය එකතු කළ නිෂ්පාදන ලෙස අපනයනයටත් විධිමත් සැලසුම් සැකසීම ගැන දීර්ඝව සාකච්ඡා කෙරුණා. කහ සහ ගම්මිරිස් සඳහා ස්ථාවර මිලක් ලබා දී වගකරුවන් රැකගත යුතු බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී අවධාරණය කළේ. කහ සහ ගම්මිරිස් වගකරුවන් ආරක්ෂා කිරීමට එම භෝගය ආනයනය සම්පූර්ණයෙන්ම නතර කෙරුණා. අන්තර්ජාතිකව වෙළඳපොළ සොයා වැඩි අපනයනයක් මගින් උපරිම මිලක් ඉපැයීමට අවශ්‍ය පරිසරය සැකසීමේ අවශ්‍යතාවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. මෙරට වාර්ෂික බඩිරිඟු ඉල්ලුම මෙට්‍රික් ටොන් ලක්ෂ 5කි. එය සපුරා ගැනීමට වගා කළ යුතු බිම් ප්‍රමාණය හෙක්ටයාර 1,10,000ක් වනවා. දැනට හෙක්ටයාර 80,000ක බඩිරිඟු වගා කෙරෙන අතර ඉදිරි වසර අවසානය වන විට හෙක්ටයාර 1,10,000ක බිම් ප්‍රමාණයක් අස්වැද්දීම රජයේ අරමුණයි. ඔව් ඒ වගාව ව්‍යාප්ත කිරීම සඳහා අරමුණු කරනවා වගේම තමයි ඔය සාකච්ඡාවේදී ජනාධිපතිවරයා අවධාරණය කළා තියෙනවා මිරිස් භාවිතය ලංකාව තුළ මිරිස් භාවිතය අඩු කරන්නත් ගම්මිරිස් භාවිතය වැඩි කරන්නත් පරිභෝජනය වැඩි කරන්නත් පුරුදු කිරීම පිළිබඳවත් ජනාධිපතිවරයා අවධානය යොමු කළ බව මේ සාකච්ඡාවට අදාළව කියවෙන තවත් කාරණාවක්. අපි ඊළඟට වෙනත් කාරණා කීපයක් වෙත අවධානය යොමු කරමු. ඇමතිවරුන් දුරකථනයට එන්නේ නැහැ. නිලධාරීන් ජනතාව රස්තියාදු කරනවා. මෙහෙම ගියොත් යහපාලන ආණ්ඩුවට වුණු දේම වේවි කියලා මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්සේ කරන ප්‍රකාශයක් වඩා චෝදනාවක් ලෙස හැඳින්වීම යෝග්‍යයි කියලා මම හිතනවා. ඒ කාරණාව වෙත අවධානය යොමු කරලා තිනවා ඒ මව්බිම පුවත්පත. දැන් මෙතන ඇමතිවරු ගැන කියවෙනවා, නිලධාරීන් ජනතාව රස්තියාදු කිරීම ගැන කියවෙනවා. ඇතැම් තැන්වල මේ අපේ රාජ්‍ය බැංකුවල ප්‍රධානීන් එහෙම බලාගෙන ඉන්නවා නම් මේ කාරණාව ඉතාමත්ම වැදගත් වේවි. දැන් පහුගිය කාලයේ මුළුල්ලේම රජය මගින් යම් යම් සහන ජනතාවට ව්‍යාපාරවලට ලබා දෙන්නට කටයුතු කරා කිව්වත් ඇතැම් බැංකුවල නිලධාරීන් එහෙම හැසිරෙන ආකාරය පිළිබඳව ගත්තාම ජනතාවට සහන ලැබෙන ආකාරයකටමද ඔවුන් කටයුතු කරන්නේ. එහෙම නැත්නම් මේ ණය සහන ලබා ගැනීම අසීරු වන ආකාරයටද ඔවුන් කටයුතු කරන්නේ කියන එක පිළිබඳවත් මම හිතන්නේ නිසි සොයා බැලීමක් සිදු වෙනවා නම් ඉතාමත්ම වැදගත් වේ. අර සුපුරුදු ජනතාව තුළ තිබෙන රාජ්‍ය බැංකුවල නිලධාරීන් කටයුතු කරන ආකාරය පිළිබඳව දැක්ම වෙනස් කිරීම සඳහා ඒ අය තුලින්ම වෙනසකට බඳුන් කරන්නට පුළුවන් නම් සේවය ලබා දීම වඩාත් යෝග්‍යයි කියලාත් හිතනවා අපට අහන්න දකින්න ලැබෙන ඇතම් කාරණාත් එක්ක බැලුවට පස්සේ. ඉතින් මේ සහන
ලබා දෙන්න පියවර ගන්නවා වගේ මේවා ජනතාවට පහසුවෙන් ලබාගත හැකි ආකාරයට ජනතාවට සහනයක් ලැබෙන ආකාරයට ජනතාවට උදව් උපකාර කෙරෙන ආකාරයට ඒ අයගෙත් සහයෝගය ලැබෙනවා නම් වඩාත් හොඳයි කියන එකයි අපි ඉදිරිපත් කරන කාරණාව. ඒ අතරේ අපිට දකින්නට පුළුවන් ගේට්වේ ජාත්‍යන්තර පාසලට එරෙහිව පැවරු නඩුවේ අභ්‍යාචනයත් නිෂ්ප්‍රභයි කියලා නඩුගස්සු ගෙවන්නත් පැමිණිලිකරුට නියෝග කියලා පුවතකුත් අද අපිට දකින්නට ලැබුණා ඒ මව්බිම පුවත්පතේ. ඊළඟට රාජ්‍ය ආයතනවල කැඩුණු වාහන 4116ක් යලි භාවිතයට ගැනීම පිළිබඳවත් අද පුවත් වාර්තාවක් දකින්න පුළුවන්. මේ අතිතාම සුවිශේෂ කාරණාවක් විදිහටයි අපි දකින්නේ. රාජ්‍ය ආයතනවල ඇතැම් වෙලාවට ඔබ යන එනකොට එහෙම දකින්න ලැබිලා ඇති ඇතැම් රාජ්‍ය ආයතනවලට අයත් හිස් බිම්වල හිස් ඉඩම්වල කැලේ වැවිලා තියෙන තැන්වල කැලේටම වෙන් වෙච්ච වාහන යකඩ කඳු විදියට සමාහලට ගොඩ ගැහිලා තියෙන අවස්ථාත් අපිට දකින්න පුළුවන්කම තිබෙනවා. හොඳට තියෙන වාහන බැලුමටම නිකම්ම දි รา පත් වෙන්න අරපු අවස්ථා පිළිබඳවත් අපිට යම් යම් තැන්වල දකින්නට ලැබිලා තියෙනවා. ඉතින් මේවා නැවත අලුත් වැඩියා කරලා දහවනේට එක කරගන්න එහෙම නැත්නම් මේ කාර්යාලය කටයුතු වලට දායක කරගැනීමේ වැඩපිළිවෙලක් පිළිබඳව නැවත අවධානය යොමු වීමත් අතිශය වැදගත් කාරණාවක් විදිහට තමයි අපිට පෙනෙන්න තිබෙන්නේ මේ මහා නාස්තියක්. මොකද මේ වෙනුවට තව අලුත් වාහන ඇනවුම් කිරීම තමයි නිරන්තරයෙන් සිදු වූ තත්වය. ඒ අතරේ අප තවත් සුවිශේෂ පුවතක් අද දවසේ මේ පුවත්පතේම දකිනවා අම්මලාට නිගරු කළ අසමත් ජාති Facebook රාලහාමි අල්ලයි කියලා. මොකද්ද මේ කාරණාව? පොලිසියට බැඳිලා අවුරුද්දයි වයස 27යි කියලාත් සඳහන් වෙනවා. FB ගෲප් එකේ නම අම්මලාට ආස කොල්ලෝ. සමාජිකයන් 600ක් කියලාත් සඳහන් වෙනවා. විවිධ නම් වලින් මේ ගෲප් හදා ගැනීම කණ්ඩායම් නිර්මාණය කර ගැනීම විවිධ කරුණු අරබයා සිදුවන බව අපිත් දැකලා තිබෙන කාරණාව. ඔබත් මේවට දැකලා ඇති මෙවැනි තත්ත්වයන් පිළිබඳව ඔබටත් යම් යම් අදහස් තිබෙන්නට පුළුවන් මේ පිළිබඳව දැඩි ප්‍රතික්ෂේප කිරීම දැඩි පිළිකුල් සහගත කාරණා ඇතැම් වෙලාවට මේවා තුල දකින්නට ලැබෙනවා. පහුගිය කාලේ වටලපු බොහෝ සාද වලට මුල්ුණෙත් මේ සමාජ ජාල තුලින් මුහුණු පොත තුලින් කරගත්තු එකාසු කිරීම. ඒ වගේම තමයි මෙවැනි විවිධ නම් වලින් හඳුන්වන ගෲප් තුලින් නැති වෙලා යන ගරුත්වය පිළිබඳව කාන්තාවගේ මවගේ ගරුත්වය පිළිබඳව අවධානය යොමු කරලා කරපු වැටලීමක ප්‍රතිඵල තමයි මෙලෙස හමු වෙන්නේ. ඉතින් අපි අවබෝධ කරගත යුතු කාරණාවක් තියෙනවා. අපි මොන සෙල්ලම් දැම්මත් ඇතැම් වෙලාවට හිතෙන්න පුළුවන් වෙනත් නම් වලින් එක එක රූප වලින් පෙනී ඉඳලා වෙන මුහුණු වලින් පෙනී ඉඳලා මුහුණු පොතේ එක එක සෙල්ලම් දැම්මට ඕවා අල්ලන්න බෑ කියලා. හැබැයි ඒ වුණාට බොහොම පැහැදිලිව කියන්න ඕනේ කාරණාවක් තියෙනවා. පසුගියදා අපේ මේ පිළිසඳරට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එකාසු වුණු අවස්ථාවෙත් කියවුණු කාරණාවක් තමයි ඔබ අතේ තිබෙන ඔය ජංගම දුරකථනය මේ ස්මාර්ට් දුරකථනයෙන් ඔබ මුළු ලෝකෙටම නිරාවරණය වෙලා අවසానයි කියන එක අමතක කරන්න එපා කියන එකත් කියන්නට ඕනේ. මොන අස්සක මුල්ලක හිටියත් සියලු දේ සොයා හැකි අවශ්‍යතාවයක් තිබෙනවා නම්. ඊළඟට දිවයින පුවත්පතට අපි අවධානය යොමු කරමු. දිවයිනේ තියෙනවා කොරෝනා අමතක කිරීම භයානකයි කියලා යුද හමුදාපතිවරයා කරන ප්‍රකාශයක් අද දවසේ. ඊ දවසේත් අපි මේ වෙත අවධානය යොමු කරා. දැන් වෙන කාරණා එනකොට 20 වෙනි සංශෝධනය එනකොට ඊළඟට පැනමානව ගිනි ගන්නකොට මේ අපි කතා කරපු වෙනත් කාරණා මතුවෙනකොට මේවා යට යන්නට පුළුවන්කම තිබෙනවා. විශේෂයෙන් කොරෝනා පිළිබඳ මතකය හැම විටම අලුත් කරන්න එක පැත්තකින් මාධ්‍යයක් විදියට අපිට තිබෙන වගකීම අපි හැම මොහොතකම ඉටු කරන්නට සූදානම් බව මතක් කරන්න ඕනේ සියත මාධ්‍ය ජාලය විදිහටම. මොකද මේක අවදානම් සහගත තත්වයක්. අපි රටක් විදියට ගැලවිලා නැහැ මේ කොවිඩ් අවදානමෙන්. ඒ නිසා නිරන්තරව රටේ ජනතාව විදියට අපි ඒ පිළිබඳ මතක තබාගෙන මූලික සෞඛ්‍ය කාරණා දෑත් සේදීම, නියමිත දුර ප්‍රමාණ පවත්වා ගැනීම, මුඛාවරණ පැළඳීම මේ කෙරෙහි අවධානය යොමු කරමින් කටයුතු කිරීම තවදුරටත් වැදගත් බව අපි යලියලිත් ඔබට සිහිපත් කරන්නේ ඔබට තියෙන ලෙන්ගතුකම නිසාමයි. ඊළඟට දිවයින පුවත්පතේ සඳහන් වෙනවා ඉල්ලීම් 9ක් මුල් කරගෙන රජයේ රෝහල්වල විකිරණ ශිල්පීන් 16 වනදා වර්ජනය කිරීමට කටයුතු කරන බව තීරණයක් අරන් තිබෙන බව සඳහන් වෙනවා ඒ දිවයින පුවත්පතේ. ඊළඟට අපි අද පුවත්පතේ මුල් පිටු වාර්තාවකට අවධානය යොමු කරමු. සමාවෙන්නේ අද පුවත්පතේ මුල් පිටු වාර්තාවකට අවධානය යොමු කරමු. නීතිපතියේ හිරවුණු මද්ද්‍රව්‍ය නඩුගොනු අවසන් කරයි කියලා පුවත් වාර්තාවක් දකින්නට පුළුවන්. මාස 15ක් පුරා ප්‍රබල මද්ද්‍රව්‍ය සිද්ධි සම්බන්ධයෙන් අධිචෝදනා මත මහාධිකරණවල නඩු 2000ක් විවිධ චෝදනා මත නඩු ගොඩ ගැසී තිබීම
කියන්නේත් බරපතල තත්ත්වයක්. නඩුවලට විසඳුම් නිසකලට නොලැබීම නිසා නඩුවෙන් නඩුව ගොඩ ගැහිලා මහා ෆයිල් ගණනාවක් ගොඩ ගැහිලා දැන් මේ නඩු හිර වෙලා රටේ නීතිය ක්‍රියාත්මක කර ගැනීමට යාමේදී එය දැඩි අසීරු කාරණාවක් බවට පත් වෙලා තිබුණා. නීතිපති හිර වුණු මද්ද්‍රව්‍ය නඩු ගොනු අවසන් කරයි කියලා මේ පුවතත් ඉතාම වැදගත්. මොකද මේ හරහා එක පැත්තකින් අනිකුත් ඉදිරියට දැන් ලිස්ට් එකේ තියෙන මේ අපි කියන්නේ ඉදිරියට විභාග කිරීම සඳහා තියෙන නඩු සඳහා යොමු වීමේ අවකාශය මේ තුල නිර්මාණය වෙනවා. ඒ වගේම තමයි මා දැක්කා මේ තවත් මේ නීතිමය කාරණාවලුත් සඳහන් වෙලා තිබුණ මේ ඇතැම් පුවත්පත්වල අපි බලමු ඉදිරියට යාමේදී අපිට ඒවා මුණ ගැසෙන්නට පුළුවන්. අපි දිනමින පුවත්පතට මේ අතරේ අවධානය යොමු කරමු. දිනමින පුවත්පතේ තියෙනවා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ මධ්‍යම පාන්තික ආදායම් ලාභීන්ට නිවාස හදා දෙන්න බිලියන 25ක් වෙන් කිරීමේ වැඩපිළිවෙලක් පිළිබඳව වාර්තාවක් අද දිනමින පුවත්පතේ දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ අතරේ තියෙනවා කුරුණෑගල නගරාධිපතිට එරෙහිව නාමල් කරුණාරත්න ගොනු කළ රිට් පෙත්සම සලකා බැලීම ඔක්තෝබර් 29 වනදා සිදුවන බවකුත් සඳහන් වෙලා ඒ දිනමින පුවත්පතේ. පාස්කු කොමිසමට පිල්ලයන්ගෙන් පැය 5ක ප්‍රකාශයක් ලැබුණු බවත් සඳහන් වෙන්නේ ඒත් දිනමින පුවත්පතේමයි. අපි දැන් අවධානය යොමු කරමු අරුණ පුවත්පතට. කලින් අර මේ මද්‍රසා පාසල් ගැන සඳහන් කළා වගේම ලියාපදිංචි නොවූ අරාබි පාසල් 175ක් මුස්ලිම් දෙපාර්තමේන්තුව කියයි කියලත් සඳහන් වෙනවා. දැන් මේ පාසල් ගැන කතා කරනකොට මේ පාසල් වල ඉගෙනීමේ විෂය නිර්දේශ පිළිබඳව කතා කරනකොට මෙච්චර කාලයක් ශ්‍රී ලංකාවේ සිංහල දමිළ මුස්ලිම් වර්ග ભેදයක් නැතුව මේ රටේ ජනතාව එකවන්ව සහෝදරත්වයෙන් ජීවත් වුණු රටක් කොහොමද පැවතියේ කියන එක පිළිබඳව සොයා බැලීමේදී මොන ආගමක් දහමක් ඇදහුවත් ශ්‍රී ලාංකිකයෝ විදියට ඔවුන් සිතන්නට මතන්නට ප්‍රධාන ජාතිය ආගම අනුව ඒට ප්‍රමුඛත්වයේ තිබෙන කටයුතු කරන්නට වීම තමයි ඒ හේතුව විදියට බොහෝ දෙනා දකින්නේ. ඒ නිසා ඉස්ලාම් වේවා මුස්ලිම් ජාතිකයන් වේවා ඔවුන් අරාබියට සුදුසු ආකාරයට නොවේ ශ්‍රී ලංකාවට සුදුසු ආකාරයට ඇඳුමේ පැළඳුමේ ඉඳලා සමන්ගේ ජීවන රටාවේ ඉඳලා සියලු දේ අනුගත වෙලා හිටියා. ඒ තමයි මේ රටේ එකමුතුකමක් තිබුණා නම් මේට හේතු උනේ බිදී ගියා නම් බිදී ගියෙත් එතනම තමයි කියන එක පිළිබඳව කවුරුත් කියන කාරණාව. ඉතින් මේ පාසල් තුල ඉගෙනීම් මාලාවත් විෂය නිර්දේශයත් ලංකාවට ඔබින ආකාරයට නිර්මාණය වීම වඩා යහපත් කියන එක ඕනම විද්වතෙකුගේ අදහස වේවි. ලංකාව පියවරකින් සෙක්ස් වලින් සංවර වෙලා කියලා පුවතකුත් අද අරුණ පුවත්පත වාර්තා කරනවා. මේකත් අපේ රටේ නමට කීර්තියට වසර ගණනාවක ඉඳලා ලොකු හානියක් එල්ල කරපු සොයා බැලීමක් Google යෙදුම් මගෙන් මේ ලංකාවේ ජනතාව බහුතරයක් ලෝකයේ අනෙකුත් රටවල් එක්ක සැසඳීමේදී ලිංගිකත්වයේ පිළිබඳ සොයා යාම ගැන වාර්තා තබපු රටක් අපි. හැබැයි මෙවර අපි ඉතියෝපියාවට දෙවෙනි වෙලා තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මෙයක්වත් ඊටාම මේ සුළුවෙන් තකන්න පුළුවන් කාරණාවක් නෙවෙයි කියන එක විද්වතුන්ගේ මතය. මේ පිළිබඳ නිසි අධ්‍යාපනයක් මේ රට තුල තිබෙනවා නම් මෙවැනි තැනකට රටේ ජනතාව පත් නොවේවි. මේ ඇතුළත ඇතැම් නගර අපි දකිනවා සමාජ මාධ්‍ය තුල එහෙම ඇතැම් නගර පිළිබඳවත් විශේෂකට දක්වනවා. විශේෂයෙන් ඉන්දියාවේ ප්‍රාන්ත කීපයක් හඳුන්වා දීලා තිබෙනවා. ඒ ප්‍රාන්තවල තමයි වැඩියෙන්ම මේ පිළිබඳව සොයා බැලීම් සිදු වෙලා තියෙන්නේ කියලා. ඒ වගේම ඉතියෝපියාව, ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශ වැනි රටවල තමයි මේ තත්ත්වය වඩාත් උග්‍ර කියන එක. ඒ කියන්නේ ඒ රටවල ඒ සම්බන්ධව තිබෙන දැනුමේ අඩුකම පිළිබඳව තමයි වැඩි දෙනෙක් අවධානය යොමු කරන්නේ. කෙසේ වෙතත් අපි දැන් දෙවනි ඉතියෝපියාවට. ඊළඟට තියෙනවා විද්‍යාපීඨ විශ්වවිද්‍යාල වූ පසු උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීමේ පූර්ණ වෙනසක් සිදු කිරීමේ සූදානමක් පිළිබඳ අද අරුණ පුවත්පතේ වාර්තාවක් දකින්නට ලැබෙනවා. ලෝක ගල් අඟුරු මිල පහතට ලක්විජයට මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් ගෙන්වයි කියලත් අද පුවත් වාර්තාවක් දැක්වෙනවා. ලක්විජයේ බලාගාරයේ තමයි පහුගිය දවසේ ඇති වූ මේ හදිස් විදුලිය බිඳ වැටීමත් එක්ක යථා තත්ත්වයට පත් කරන්නට කාලය ගත වීමත් එක්ක තමයි අපිට විදුලිය නොමැතිව ටික දවසක් පැය කිහිපය ගානේ ගත කරන්නට සිදු වුණේ. එතකොට මේ ලක්විජයේ බලාගාරය විටින් විටම අඩපණ වෙන ආකාර එහි ගැටලු මතුවන තැන් පිළිබඳව අපට මතකයේ තිබෙනවා. කෙසේ වෙතත් දැන් පුත්තලම ලක්විජයේ බලාගාරයට ගල් අඟුරු මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් හදිස්සිය මිලදී ගන්න තීරණයක් අරගෙන තියෙනවා
මිල පහත බැසීමේ ක්‍රියාවලියත් එක්ක. අපි තවත් එක් පුවත් වාර්තාවක් තිබෙනවා අරුණ පුවත්පතින් උපුටා ගන්නට ඉන් අනතුරුව සූදානම් විරාමයක් ලබා ගන්න. ඒ පුවත් වාර්තාවේ තියෙන්නේ මෙහෙම. දැන් අර මේ ගල්ලගුරු ගන්න පුවත ඉදිරිපත් කරා වගේ ලක්විචයට කොළොන්නාවට අලුත් තෙල් ටැංකි 3ක් ලැබෙනවා කියලා පුවතකුත් අද දකින්නට ලැබෙනවා. මම මේ කියන්න ගියේ වෙන කාරණාවක් හන්තාන කන්ද එලි කිරීම. මධ්‍යම පරිසර අධිකාරිය සහ ආයතන 7ක් උසාවි කැඳවයි. හන්තාන කඳුවැටිය අඩි 3000කට වඩා ඉහළ පරිසර සංවේදී භූමිය අනවසරයෙන් එලිපෙහෙලි කිරීම පිළිබඳව මධ්‍යම පරිසරය අධිකාරිය ඇතුළු ආයතන 8කට මේ මාස 16 වෙනිදා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටි ලෙස නියෝග කර ඇත කියලා පුවතේ දැක්වෙනවා. මේ කඩොලාන ආනවිලුන්දා වැනි ප්‍රදේශවල කඩොලාන විනාශ කරත් හන්තාන කන්ද ගස් කපල විනාශ කරත් මේ කොයි තැනක කොහොම පරිසර විනාශයක් සිදු වුණත් අර මැක්කගේ කතාව වගේ කොහේ ගියත් දේශපාලනඥයෙක් ගෑවිලා ඉන්නවා. පහුගිය කාලේ ඔබට මට අමතක වෙන්න බෑ මේක මේ අපිම ඉදිරිපත් කළා මේ පිළිබඳ වාර්තාව. මොකක්ද මේ හන්තාන කන්දේ වෙලා තියෙන හෙලිපෙලි කිරීමටත් ප්‍රබල දේශපාලනඥයෙක් සම්බන්ධයි කියලා කරුණු වාර්තා වුණා. දැන් මේ පුවත් වාර්තාවේ අද දවසේ ඒට සම්බන්ධ කරලා තියෙනවා මෙහෙම කොටසක්. හන්තාන ඉඩම මම ගත්තේ සින්නක්කර ලක්ෂ්මන් කිරියල්ල කියලා පහලින් සඳහන් වෙලා තියෙනවා. කලින් ඉදිරිපත් කර කාරණා දෙකකට අදාළ තවත් වාර්තා අපිට මුණ ගැසෙන නිසා ඉස්සෙල්ලා ඒ වෙත අවධානය යොමු කරන්න හිතුව ඇතුල් පිටු වාර්තා දෙකක් මේ අද පුවත්පතේ 9 වෙනි පිටුවේ දැක්වෙනවා සින්නක්කරව මිලදීගත් හන්තාන ඉඩමේ කාබනික වගා කටයුතු සිදු කිරීමට අයිතිය තිබෙනවා. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා කරන ප්‍රකාශයක් මේ ඔබට දැන් මම පෙන්වන්නේ පුවත් වාර්තාව. කෙසේ වෙතත් අපි මේ පිළිබඳ කාරණාව කලින් ඉදිරිපත් කළා. දැන් මේ යම් කොටසක් හන්තාන කන්දේ අඩි 3000කට උඩින් තියෙන කොටසක් හෙලිපෙලි කිරීම පිළිබඳව දැන් මේක කාගේද කියන එක එතකොට අමුතුවෙන් විස්තර කළ යුතු වන්නේ හොයා බැලිය යුතු වන්නේ නැහැ කියලා පේනවා බැලුමටම මේ ලක්ෂ්මන් කිරියල්ල මහතා මේ ඉඩම පිළිබඳව එහි Tamanට තිබෙන මුක්තිය පිළිබඳව සහ කරන කටයුතු පිළිබඳව කතා කිරීමත් එක්ක ඒ වගේම අපි ඉදිරිපත් කළ තව කාරණාවක් තමයි මේ බැංකු පිළිබඳව කතා කරපු නිසා මේක තවදුරටත් ඉදිරිපත් කිරීමත් වැදගත් කියලා මම විශ්වාස කරනවා. මේත් අද පුවත්පතේ 13 වෙනි පිටුවේ තිබෙන වාර්තාවක් ඇතැම් බැංකුවල උත්සාහය ගනුදෙනු කරුවන්ට ණය දීමට වඩා ණය නොදී සිටීමටයි. ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලෙන් ජනතාව මුදා ගැනීමට ප්‍රමාදයන් අවම කර ග්‍රාමීය ජනතාවට සමීප වන්නයි රාජ්‍ය ඇමති ශිහාන්ගෙන් උපදෙස්. ණය වෙනවා කියන්නේ තරම් හොඳ දෙයක් නොවුනාට මේ රටේ බොහෝ දෙනා බොහෝ දේවල් කර කියා ගන්නේ ණය වෙලා තමයි. ඒක තමයි සැබෑ තත්වය. ඉතින් මේ තත්වය වෙනස් කිරීම අත්‍යවශ්‍යයෙන් සිදු විය යුත්තක් වුණාට එකවර ඒ තත්වය වෙනස් කිරීම සහ ක්‍රමය වෙනස් කිරීමේ හැකියාවක් නැහැ. නමුත් බැංකු තුලත් අපි කලිනුත් ඉදිරිපත් කළේ ඒ වැඩ කරන ක්‍රමය වෙනස් වෙලාද බැංකුව ලස්සන වුණාට ආකර්ෂණීය කළාට සේවය ආකර්ෂණීය වෙලාද කියන එක සැබවින්ම සොයා බැලීමේ වගකීමක් ප්‍රධානීන්ට තිබෙන බවත් අපි මෙහිදී අවධාරණය කරන්නට ඕනේ. ජනතාවට පහසුකම් රාජ්‍යය මගින් සපයනකොට ඒවා පහසුවෙන් ලබා ගැනීමේ හැකියාවක් ඒ තුළ තිබෙනවාද කියන එක යලි විමසා බලන්නට ඒ කෙරෙහි අවධානය යොමු කරන්න හොඳ වාර්තාවක් කියලා මම විශ්වාස කරනවා මේ. ඒ අතර අපි අවධානය යොමු කරමු මෙන්න මේ මුල් පිටු වාර්තා දෙක වෙතත් මේ අද පුවත්පතේම ජාතික යෝන් පෙරමුණේ ජාප නායකත්වයට රුවන්ව ඉල්ලයි. විධායක සභිකයන් 42කින් 32කගේ කැමැත්ත රුවන්ට කෙලෙහි සඳහන් වෙනවා. රුවන් විජේවර්ධන මහතාව නායකත්වයට ඉල්ලා සිටීම පිළිබඳව මේ අද ඒ වගේම ලංකාදීප මේ ආදී පුවත්පත්වල වාර්තා අපිට දින කිහිපයක ඉඳලා නිරන්තරව දකින්නට ලැබෙනවා. ඒ ජාප නායකයා තෝරන කෘත්‍යාධිකාරිය දින නියමයක් නැතිව කල්යයි කියලා තවදුරටත් වාර්තාවක් දකින්නට ලැබෙද්දී මේ නායකත්වයේ පිළිබඳව මවබිම පත්තරේ තියෙනවා මෙහෙම වාර්තාවක්. එජාප නායක අර්බුදයේ නියෝජනායක පදවියේ එල්ලේ කියලා. මේ සිරස්තලය බැලු බැලමටම පැටලිලි සහගත සංකීර්ණ එකක් වන නිසා මෙය ඔබට විසදා දිය යුතුයි. ඒ නිසා ඇතුල් පිටුවේ මොනවාද මේ ගැන සඳහන් වෙන්නේ කියලා මම බැලුවා. මේ සඳහන් වෙන ආකාරයට ප්‍රධානීන්ගේ අවධානය යොමු වෙලා තිනවලු දැන් නායකත්වය වෙනස් වෙන්නේ නැත්නම් නායකත්ව අර්බුදය විසඳෙන්නේ නැත්නම් බලතල නියෝජනායක පදවියට ලැබෙන ආකාරයට බලගන්වල නියෝජනායක පදවිය බලගැන්වීමෙන් අනතුරු ඒ සඳහා සුදුසුෙක් පත් කිරීම පිළිබඳවත් විකල්පයක් විදිහට අවධානය යොමු වෙන බව තමයි මේ පිළිබඳ වැඩිදුර සොයා බැලීමේදී පෙනෙන තත්ත්වය. ඊළඟට මේ එක විනාශයක් පිළිබඳ වාර්තා කරලා අනිත් පැත්ත හැරෙනකොට තව විනාශයක් ගැන තමයි වාර්තා කරන්න වෙන්නේ. අද පුවත්පතේ 7 වෙනි පිටුවේ වාර්තා කරනවා. අඹකඳවිල කඩොලාන කලාපය විනාශ කර ඉස්සන් කොටු ඉදි කරනවා. ප්‍රදේශවාසීන්ගෙන් චෝදනා කඩොලාන ශාක විනාශ කරන අයට එරෙහිව නීත්‍යානුකූලව පියවර ගන්නවා හලාවත අඩවි වන නිලධාරීන්.
උතරම් තැන්වල මේ කඩුලාන ශාකයේ තිබෙන වැදගත්කම පිළිබඳව සඳහන් වුණත් බොහෝ දෙනෙකුට එහි වැදගත්කම මේ සාමාන්‍ය ජනතාවට ප්‍රදේශයේ ජීවත් වෙන අහිංසක සාමාන්‍ය ජනතාවට වැටහුණත් වැටහිය යුතු අයට නොවැටහීම තමයි පුදුමයට කාරණාව. එහි වැදගත්කම නොවැටහීම තමයි පුදුමයට කාරණාව. ඒ නිසා එයා අතින් මේවා විනාශ වීම පිළිබඳ තොරතුරු එකකින් දෙකකින් ඉවර වෙයි කියලා අපිට විශ්වාස කරන්නත් බෑ. එක තැනක සිද්ධ වෙන වන විනාශයක්, කඩුලාන විනාශයක් වාර්තා කරනකොට අනිත් පැත්ත මෙන්න ඒ කලාපය ආශ්‍රිතවම තව තැනක තව විනාශයක් පිළිබඳ තොරතුරු වාර්තා කරන්නට වෙලා තියෙනවා. ඒ නිසා මේ එක තැනක් ඉලක්ක කරගත්තු මේ පිළිබඳව සොයා බැලීමකට වඩා මේ මුළු මහත් පරිසර කලාප පිළිබඳවම අවධානය යොමු කරමින් කටයුතු කිරීමේ දැවැන්ත වැඩපිළිවෙලක අවශ්‍යතාව තමයි මේ තුල තිබෙන්නේ. මම හිතන්නේ ආරක්ෂක අංශය ඊටාම හොඳින් ක්‍රියාත්මක වෙන රටක මෙවැනි ස්ථාන මෙවැනි කලාප පරිසර සංවේදී කලාප රැක ගැනීම පිළිබඳව එයාගේ සහයෝගය තවදුරටත් ලබා ගැනීමටත් බොහෝ විට රජයට සිදු වන්නට පුළුවන්. ඔය අතරේ අපි වෙනස් ආකාරයක පුවත් වාර්තාවක් වෙත යමු යමු. වසර දෙකක් පළාත් සභා නොමැතිව රට ඉදිරියට යන නිසා පළාත් සභා අවශ්‍යද යන්න තීරණය කළ යුතුයි. පළාත් සභා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර. සරත් වීරසේකර අමාත්‍යවරයා කරුණු ගණනාවක් පෙන්වා දෙනවා මේ පළාත් සභා ක්‍රමය තවදුරටත් පැවතිය යුතුද නැද්ද කියන එක පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වේදිකාවක් තැනෙන ආකාරයට. ඉතින් මේ සාකච්ඡාව ඇතුලේ එතුමාගේ අදහස් දැක්වීම ඇතුලේ තියෙනවා දැනට අවුරුදු දෙකක ඉඳලා ඇතැම් පළාත් සභා ක්‍රියාත්මක වන්නේ නැහැ. ඒවා දුර කාල අවසන් වෙලා තිබෙන්නේ. නමුත් රටේ කටයුතු එහෙම නැත්නම් පළාතේ කටයුතු හොඳින් සිදු වෙනවා කියන එකයි අදහස්. ඉතින් එහෙම තත්ත්වයක තවදුරටත් පළාත් සභා අවශ්‍යද කියන එක පිළිබඳව කෙසේ වෙතත් දැන් මේ පිළිබඳ වාද විවාද තිබෙනවා, මත තිබෙනවා. ඔය අතරේ පළාත් සභා නියෝජිතයනුත් පහුගිය දවසක හමු වුණා. පළාත් සභාවල මැති ඇමති දුරදරපු අයත් මේ අතරේ එකාසු වුණා. එම සාකච්ඡාවට උන් දැඩි ලෙස රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකරටදී විරුද්ධත්වය පානවා අපිට දැනගන්නට ලැබුණා. මේ පළාත් සභා ක්‍රමය අනවශ්‍යයි කියලා එතුමා ප්‍රතික්ෂේප කිරීම කියන කාරණාව මත හිඳමින් කෙසේ වෙතත් මෙහි සාධනීය ලක්ෂණ පිළිබඳවත් ඒ වගේම මෙහි අඩුපාඩු පිළිබඳවත් අනවශ්‍ය නම් මෙහි අනවශ්‍ය කියන්නේ කියන කාරණාව පිළිබඳවත් විමසා බැලීමත් වඩාත් වැදගත්. මෑත කාලීනව තමයි මෙරට දේශපාලනයේ මේ පළාත් සභා ක්‍රමය එක්කාසු වෙන්නේ. මධ්‍යම රාජ්‍යය පවතිනවා, ඊළඟට පළාත් පාලන ආයතන පවතිනවා. ඇතැම් අය ප්‍රශ්න කරනවා මධ්‍යම රාජ්‍යයෙන් පළාත් පාලන ආයතන සම්බන්ධීකරණය කරමින් මේ රට සංවර්ධනය කිරීමේ කටයුතු රටේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම කරන්න බැරිද? තවත් ආයතන නඩත්තු කිරීමට මුදල් වැය කරන්නේ. තවත් තැනක මා දැක්ක කාරණාවක් තමයි මේ පුවත් වාර්තා අතර පළාත් සභා තුළින් සිදු වුණේ පළාත් සභා තුළින් උපයා ගන්නා ආදායම් වලින් 100ට වැඩි ප්‍රමාණයක් වෙන්න උනේ ඒ පළාත් සභාවල කටයුතු සඳහාම පමණක් මිස පළාත සංවර්ධනයට නොවේ කියලත් යම් චෝදනා තිබෙනවා. ඉතින් මේ සියල්ල හමුවේ ඒ වගේම උතුරු නැගෙනහිරට බලතල ලබා දීම පිළිබඳවත් දැඩි කතා බහක් තිබෙනවා මේ පළාත් සභා ක්‍රමය තුළ. ඉතින් ඒ නිසා ඒ සාකච්ඡාවට බඳුන් වෙමි කියලා අපි විශ්වාස කරනවා. ඔය අතරේ මව්බිම පුවත්පතේ අතුල් පිටු වාර්තාවකටයි මගේ මේ අවධානය ජනපතිකරණ නගරයේ සංවර්ධන යෝජනාවන්ට සහාය දීම අපේ යුතුයකමක් හා වගකීමක් කොළඹ පුරපති නිරෝසි සේනානායක මෙලෙස ප්‍රකාශ කර බව වාර්තා කරනවා. කොළඹ නගරය පිළිබඳව ජනාධිපතිවරයාගේ ඍජු මැදිහත් වීමක් එක්ක අදාළ අමාත්‍යවරු නිලධාරීන් සම්බන්ධ වෙලා මේ නගර සැලසුම් ඉදිරිපත් කරනකොට ඒවා ඉදිකිරීම සඳහා ඒවා නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය සහාය දීම තම යුතුයකම හා වගකීම. දේශපාලනයේ තිබිය යුතු සංහිඳියාව දේශපාලනයේ තිබිය යුතු ක්‍රමය පිළිබඳව යම් අදහසක් මේ තුල තිබෙන බවක් අපටත් පෙනී යනවා. හොඳ දෙයට එකක වීමක් ඒ වගේම වැරදි දෙයක් තිබෙනවා නම් ඒ පෙන්වා දීමක් තමයි පක්ෂ විපක්ෂ දේශපාලනික අන්‍යෝන්‍ය සබඳතාව තුළ පැවතිය යුත්තේ කෙනෙක් ඕනම කෙනෙක් පිළිගන්න කාරණාවක්. එතකොට එතුමිය නියෝජනය කරන්නේ විපක්ෂය උනාට කොළඹ මහනගර සභාව එදා ඉඳලම අයත් උනේ මේ එක්සත් ජාතික පක්ෂය එම නැත්නම් ඒ ආශ්‍රිත සන්ධානයකට උනාට අද රජය පවත්වාගෙන යන්නේ අනෙක් පාර්ශවයෙන් උනාට ඒ සඳහා සහාය දිය යුතුයි කියලයි ඇය නම් පෙන්වා දෙන්නේ. අපි ඒ සමග තවත් අවධානය යොමු කරනවා මෙන්න මේ කාරණාව වෙතත්. මේ මව්බිම පුවත්පතේ ඇතුල් පිටු වාර්තාවක් මද්‍රව්‍යවලට සම්බන්ධ වී සිරගත වී සිටින අය නිසා බන්ධනාගාර තුල තිබෙන තදබදය මකන්න අධිකරණ ඇමති කමිටුවක් පත් කරයි. මේකත් අපි කලින් ඉදිරිපත් කළ වාර්තාවක් එක්ක සැසදෙනවා. රිමාන්ඩ් බන්ධනාගාරයේ විශේෂයෙන්ම රිමාන්ඩ් බන්ධනාගාරයේ තදබදය අවම කරන්න දැන්
පියවර ගනිමින් ඉන්නවා. ඒ අතරේ මේ මද්ද්‍රව්‍ය සම්බන්ධව සිරගත වෙලා ඉන්න අය නිසා බන්ධනාගාර තුල තිබෙන තදබදය අවම කිරීම සඳහා ඇමතිවරයා විසින් අධිකරණ අමාත්‍යවරයා විසින් කමිටුවක් පත් කිරීම පිළිබඳවත් ඒ වගේම පවතින ක්‍රීඩා පනත වෙනුවට නව ක්‍රීඩා පනතක් ගෙනීම පිළිබඳවත් මේ පුවත් වාර්තාවේ එකට එක්කාසු කරලා සඳහන් කරනවා. මොකද අධිකරණ අමාත්‍යවරයාත් ක්‍රීඩා අමාත්‍යවරයාත් එකට සිටින රැස්වීමක කුමාර සංගක්කාර වැනි ක්‍රීඩකයන් පවා සම්බන්ධ කරගත්තු රැස්වීමක අවස්ථාවක් තමයි මේ උපුටා දක්වන්නේ. අපි අර කලින් කියපු මද්ද්‍රව්‍ය පිළිබඳ කාරණාව ගත්තාම අර මද්ද්‍රව්‍ය නඩු ඉක්මනින් නිමා කිරීම සඳහා නීතිපතිතුමාගේ අවධානය යොමු වෙලා ඔවුන් කටයුතු කිරීම පිළිබඳවත් කියවුනේ එක පැත්තකින් මේ තිබෙන තදබදය අවම කිරීමේ විසඳුමක් වැඩපිළිවෙලක් විදිහටයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.